හරි එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ටිකට ටක් ගාලා උත්තර ලියන්න බලන්න. IP ඇඩ්‍රස් එක ලියාගත්තා. කොටු කරන්න ඕනේ කොටු කරා රවුම් කරන්න ඕනේ රවුම් කරා පන්තිය ලිව්වා ඉස්සර. හරි අපි උත්තරේ බලමු මියුට් කරලා තිබුණේ හරි. පළවෙනි එකේ 192යි 223යි අතරනේ රේන්ජ් එක 192 තියෙන හින්දා මෙතන ඉස්සරහා 192 තියෙන හින්දා මේක ක්ලාස් C. එතකොට ක්ලාස් C හින්දා අපි දන්නවා නෙට්වර්ක් එක පැත්තට බිට් 8 කොටස් 3ක් යනවා. එහෙනම් මේ පළවෙනි බිට් 8 කොටස් තුනම නෙට්වර්ක් එක පැත්තට ඊළඟ අවසානයේට තියෙන බිට් 8 කොටස හොස්ට් එක පැත්තට. එහෙනම් ඊළඟ එක ගත්තොත් අපි ඒක 124 කියන්නේ ක්ලාස් A ක්ලාස් A ගේ රේන්ජ් එක 1 ඉඳලා 126 නැත්නම් 127 කියලා ගත්තත් ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ක්ලාස් එකේ එතකොට මේකේ පළවෙනි කොටස එහෙනම් නෙට්වර්ක් එකට අයිති වෙන්නේ මෙන්න මේ පළවෙනි කොටස විතරයි. පළවෙනි බිට් 8 කොටස විතරයි. අනිත් ටික ඔක්කොම අයිති වෙන්නේ host ID එකට නැත්නම් host කොටසට. හරි. කියන්නේ host කොටසට. එහෙනම් ඊළඟ එක අපි ගත්තොත් 191යි කියලා කියන්නේ 226 191 තමයි ක්ලාස් B වල රේන්ජ් එක. එහෙනම් මෙතන තියෙන්නේ ක්ලාස් B රේන්ජ් එක. මේව MCQ වලට වගේ එන්න පුළුවන් ක්ලාස් එක අහන්න IP ඇඩ්‍රස් එකක් දීලා මොකද්ද ක්ලාස් එක කියලා අහන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් නෙට්වර්ක් එක පැත්තට ක්ලාස් B හින්දා අපි දන්නවා බිට් 8 කොටස් දෙකක් අයිති වෙනවා. ඊට පස්සේ බිට් 8 කොටස් දෙකක් හොස්ට් එක පැත්තට අයිති වෙනවා. ඊටු බිට් 8 කොටස් දෙක. මෙන්න මේ කොටස් දෙක. හරි ඊළඟට 196 168යි තියෙන්නේ 196 නේ අපිට මෙන්න මේ මුල බිට් සෙට් එක මෙන්න මේ පළවෙනි බිට් සෙට් එක සලකලා තමයි අපි ක්ලාස් එක තීරණය කරන්නේ. එතකොට එතන 196 තියනවා කියලා කියන්නේ 192යි 223යි ක්ලාස් C වල රේන්ජ් එක එනම් පන්තිය C නෙට්වර්ක් කොටස එන C පන්තියේදී බිට් 8 කොටස් තුනක් නෙට්වර්ක් එක පැත්තට යනවා. හරි. එහෙනම් හොස්ට් පැත්තට ඉතුරු වෙන්නේ එක බිට් 8 කොටසයි. මෙන්න මේ කොටස විතරයි. ඊළඟට 245 කියලා කියන්නේ 240යි 254 අතර ක්ලාස් E ක්ලාස් E. හරි. එතකොට මේකේ අපිට හොස්ට් එකයි නෙට්වර්ක් එකයි වෙන් කරන්න දෙයක් නැහැ. හරි. ඊළඟ ක්ලාස් එක 224 කියන්නේ D. එතකොට මේකෙත් පන්තිය විතරයි ලියන්න තියෙන්නේ හොස්ට් එකටයි අපිට වෙන් කරන්න දෙයක් නැහැ. මොකද මේ දෙක අපි භාවිතයට ගන්නේ මේ රිසර්ච් පර්පසස් සඳහා. ඒ කියන්නේ පර්යේෂණ ක්‍රියාවලිය සඳහා තමයි මේ රේන්ජ් D E කියන රේන්ජ් දෙක පාවිච්චි කරන්නේ. හරි. අපි එනම් බලමු වෙන වෙනම රවුම් කරොත් නේද මේ කියන්නේ තුනම ඒක ගැටලුවක් නැහැ. හරි. ඒ කියන්නේ කොටස් තුනට රවුම් කරොත් කියලා නේද? ඒක ගැටලුවක් නැහැ. හරි අපි බලමු ඊළඟ කොටස.
එහෙනම් රිසෝඩ් ඇඩ්‍රස් කියලා જાතියක් තියෙනවා පෞද්ගලික ජාල සඳහා 0.0.0.0 ඉඳලා 0.255 255 255 ඒ ඇඩ්‍රස් එක අයින් කරලා තියෙනවා. ඒක අන්තර්ජාලය හා ඍජු සම්බන්ධයක් නොමැති පරිගණක ජාලවල පාවිච්චි කරන්න පුළුවන්. හරි. අන්තර්ජාලයට ඍජු සම්බන්ධයක් නැති ජාලවල පාවිච්චි කරන්න පුළුවන්. එතකොට 127 කියන ඇඩ්‍රස් රේන්ජ් එක 127 පටන් ගන්න 127යි 255 255 255 කියන එක කියන ලූප් බෑක් ඇඩ්‍රස් කියලා ටෙස්ට් කරන්න පාවිච්චි කරන්න TCP IP පෝටෝකෝල් එක නැත්නම් අපි ලෝකල් හොස්ට් සඳහා වෙන් කරලා තියෙන මොනම පරිගණකයක ලෝකල් හොස්ට් එක ගත්තොත් අපි 128 න් තමයි පටන් ගන්නෙ. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. හරි. එතකොට පෞද්ගලික ජාල සඳහා වෙන් කරලා තියෙන IP address range එකක්. ඒ කියන්නේ අපි අපේ local area network එකක් තියෙනවා නම් අන්තර්ජාලයට සම්බන්ධ කරන මෙන්න මේ range එකෙන් අපිට IP address දෙන්න පුළුවන්. ඒ සඳහා ඒකේ තියෙන පරිගණක සඳහා 172.16.0 ඉඳලා 172.31.255 255 වෙනවා. ඒකට බහුලව භාවිතා වෙන්නේ මේ සීපන්ති මෙන්න මේ රේන්ජ් එක 192යි 168.0 ඉඳලා 192යි 168යි 255 255 වෙනවා. හරි. හරි අපි බලමු එනම් පොඩි ප්‍රැක්ටිකල් එකකට ගිහිල්ලා අපි නෙට්වර්ක් කොහොමද අපි ඊළඟට කතා කරන්න යන්නේ සබ්නෙටිං ගැන. සබ්නෙටිං වලට යන්න කලින් අපි ආපහු IP ඇඩ්‍රස් මේ රේන්ජ් ටිකයි ඒ ටික ගැන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඉමු. හරි. හරි IP address and subnetting. හරි උපජාලකරණය IP address සහ උපජාලකරණය. එතකොට උපජාලකරණය කියලා කියන්නේ මම මෙතෙන්දි පොඩ්ඩක් මතක් කරනවා උපජාලකරණය කියලා කියන්නේ අපේ තියෙන IP address එක තවත් කුඩා කොටස් වලට කුඩා උපජාල වලට වෙන් කරගන්න එක තමයි subnetting කියලා කියන්නේ. අපිට IP address එකක් හම්බුනාම ඒ IP address එක තවත් කොටස් වලට කඩා ගන්න එක තමයි සබ්නෙටිං කියලා කියන්නේ. හරි. සබ්නෙටිං වලදී සබ්නෙට් කරන්න නම් අපි පාවිච්චි කරන්නේ හොස්ට් පැත්තේ බිට් තමයි ගන්න සබ්නෙට් හදාගන්න. හරි. ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. කලින් ටිකත් ආපහු පොඩ්ඩක් මතක් කරගන්න ගමන්. හරි. එතකොට මෙන්න මේකේ දීලා තියෙනවා අපි කලින් කතා කරපු ටිකම ක්ලාස් A එක ගත්තොත් 1 ඉඳලා 127 වෙනකම් එතනත් මෙතන 127 resort for loopback and testing කියලා දීලා තියෙනවා 127 කියන රේන්ජ් එක. ඊට පස්සේ 128 192 91 ක්ලාස් B ක්ලාස් C 192 123 හරි. එතකොට ඒකේ පෙන්නලා තියෙනවා බිට් පැටර්න් එක තියෙනවා නම් ක්ලාස් A පළවෙනි බිට් එක බිඳුවෙන් පටන් ගන්න. එතකොට මේ තියෙන්නේ නෙට්වර්ක් එකට පළවෙනි බිට් 8 ගිහිල්ලා ඉතුරු බිට් 8 කෑලි ටික හොස්ට් එකට ගිහිල්ලා හොස්ට් කියන්නේ පරිගණක සම්බන්ධ කරන්න නෙට්වර්ක් කියලා කියන්නේ ජාලයට නේද? ඊළඟට ක්ලාස් B 128 191 රේන්ජ් එක මේ රේන්ජස් මතක තියාගන්න ඕනේ මොකද අනිවාර්යෙන් MCQ කීපයක් එනවා මේ ක්ලාස් එක සම්බන්ධයෙන් සහ අපේ රචනා ප්‍රශ්නේ IP address වෙනකොට ඒක ක්ලාස් එක හොයාගන්න මේ රේන්ජ් එක මතක තියාගන්න වෙනවා. හරි. හරි. එතකොට ක්ලාස් C 192 223 එතකොට ලීඩින් බිට් පැටර්න් එක කියන්නේ මුලම බිට් පැටර්න් එක මේ තියෙන එකේ 1 බිඳුව තමයි අපිට එතකොට බිට් වලින් දුන්නත් මේ ක්ලාස් එක අඳුර ගන්න පුළුවන්. එතකොට නෙට්වර්ක් එකට කොටස් තුනක් යනවා ක්ලාස් C ඉඳලා. හරි. ක්ලාස් D එක මල්ටිකාස්ටිං වලට වෙන් කරලා තියෙනවා කියනවා. ඊට පස්සේ ක්ලාස් E එක එක්ස්පෙරිමෙන්ටල් යූසර්ස් සඳහා පාවිච්චි කරලා තියෙනවා.
private address space එක අපි කලින් කතා කරා එතෙන්දි class A එකේ address range එක තිබ්බේ නැහැ. ඒකත් එතකොට පොඩ්ඩක් මතක තියාගන්න. class A එකේ 10.0.0.0 ඉඳලා 10.255 255 255 වෙනකන් range එකත් private address range එකට පාවිච්චි කරනවා. private address range එක කියලා කියන්නේ අපේ local area network එකට අපිට කැමති පරිදි මේ IP address assign කරගන්න පුළුවන්. හරි. එතකොට වැඩි හරියක් බහුතරයක් පාවිච්චි කරන්න 192 168 කියන range එක. ඒතකොට පරිගණක සංඛ්‍යාව විශාල ගාණක් යනවා නම් අපිට මෙන්න මේ class A කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කතාව default subnet mask කියන එක. default subnet mask කියන්නේ පුරුදු උපජාල ආවරණය කියලා අපි සිංහලෙන් කියනවා. පුරුදු උපජාල ආවරණය. ඒ කියන්නේ ක්ලාස් එක අනුව අපිට හම්බ වෙන උපජාල ආවරණය. මේ උපජාල ආවරණය කියන්නේ network එක පැත්තට bit කීයක් assign වෙලා තියෙනවද කියන එක. network එක පැත්තට bit කීයක් assign වෙලා තියෙනවද කියන එක. එතකොට ක්ලාස් එක A නම් අපිට කියන්න පුළුවන් අපේ default subnet mask එක 255.0.0. මේකට හේතුව තමයි class A එකේදී මුල bit 8ම network එක පැත්තට assign වෙලා තියෙන්නේ. හරි? මුල bit 8 set එකම network එක පැත්තට assign වෙලා. එතකොට මේ network එක පැත්තට ගන්න bit 8ම එකයි කියලා හිතලා තමයි අපි default subnet mask එක ලියන්නේ. يعني පුරුදු උපජාල ආවරණය ලියන්නේ network එක පැත්තට ගන්න bit ටික ඔක්කොම එකයි කියලා හිතලා. එතකොට bit 8 set එකක් එක වුණාම අපි කිව්වා ඒකේ දශමයගේ 255යි කියලා නේ. එතකොට අපි එහෙනම් class A එකේදී 255.0.0 තමයි default subnet mask එක. dot එක තියෙන්න ඕනි. හරි. class B එකේදී නම් bit අපි network එකට bit 8 කොටස් දෙකක් ගන්නවා. එතකොට ඒ 8 කොටස් දෙකේම bit ටික ඔක්කොම එක වෙනවා. එතකොට මේ එක 255ක් එනවා එක bit 8කින් අනිත් 255 එනවා අනිත් bit 8කින් ඊට පස්සේ අනිත් දෙක dot බිංදුව සහ dot බිංදුව. ඊළඟට class C එකේදී අපි දන්නවා network එක පැත්තට bit 8 කොටස් තුනක් ගන්නවා. එහෙනම් මේ 8 කොටස් තුනම 255 වෙනවා dot බිංදුව. ඔක තමයි default subnet mask නැත්තම් පුරුදු උපජාල ආවරණය කියලා කියන්නේ. ඒක අපි තෝරගන්නේ class එක අනුව. class එක අපි තෝරගන්නේ මුල bit 8 range එක අනුව දශමයේ සංඛ්‍යාවේ පරාසය අනුව. හරි. yes. හරි. එතකොට මේ workbook එක අරන් තින්නේ මේ Cisco networking academy එකේ තිබ්බ workbook එකක්. හරි. එතකොට Cisco තමයි network ඇත්තටම හැම දෙයක්ම කරන්නේ Cisco තමයි. හරි. ඔයාලා අහලා ඇති Cisco certificate තමයි වඩින්නේ network පැත්තේ මොනවා හරි course එකක් කරනවා. එහෙනම් අපිට ඉස්සෙල්ලාම තියෙනවා binary to decimal conversion. අපි මේක 12 වසරේ මුලම කරා නේද? එහෙනම් සමහර කට්ටිය ඇති දැන් අවුරුද්දක් ඇතුළේ ඇති මේක ඉගෙනගෙන සමහර අවුරුදු දෙකකට වැඩි මේක ඉගෙනගෙන රෝලර් IT කරන අවුරුදු 3කට 4කට කලින් මේ ඉගෙනගෙන නැති. එතකොට එහෙනම් bit pattern එක ඔක්කොම දශමය කරන්න තියෙන්නේ. එතකොට දශමය වෙච්ච විදිය තියෙනවා මෙතන. මේ උඩ තියෙන ස්ථානීය කියන්නේ 1 2 4 8 16 32 64 128. එතකොට එක තියෙන තැන් වල අගයන් ටික අරගෙන අපිට පුළුවන් ඔක දශමය කරන්න. ඒක 2 128යි 2යි 130යි 8යි 138යි නේ. ඕ 146යි සෝරි මෙතන 16යි නේ. 128 16 2 128යි 2යි 30යි 130යි 146යි. හරි ඒ විදිහට තමයි. ඒතකොට මම හිතනවා මේක ඕගොල්ලන්ට ගැටලුවක් නෑ. දශමය කරන්න අපිට දෙකෙන් බෙදාගෙන දශමය දීමේ කරන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට ස්ථානීය අගය ලියලා දශමය කරන්නත් පුළුවන්. හරි. සෝරි දෙකෙන් බෙදාගෙන ගිහලා දීමේ කරන්නේ අපිට අර දීර්ඝ ක්‍රමයට ලියලා කරන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ කෙලිම ස්ථානීයගේ ලියාගෙන අවශ්‍ය දේ කරන්න පුළුවන්. ඊට පස්සේ decimal to binary එහෙනම් දශමය සංඛ්‍යා binary කරනකොට ඒ ස්ථානීයගේ පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් බෙදාගෙන යනවට වැඩිය
එතකොට අවශ්‍ය තැන් වලට එක ඒවා දාලා මේ එකතුව හැදෙන විදිහට දැන් 34 බලනකො 34 ගත්තොත් එහෙම 34 හැදෙන්නේ 32ට එකක් එකතු වෙලා 32ට දෙකක් එකතු වෙලා නේ 32ට දෙකක් එකතු වෙලා තමයි 34 හැදෙන්නේ එහෙනම් දෙක කියන තැනට එකක් දානවා 32 කියන තැනට එකක් දානවා අනිත් ටිකට ඔක්කොටම බිංදු දානවා හරි එතකොට මේක ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් දීලා තියෙනවා මේ එතකොට මේක එච්චර වැදගත් වෙයි කියලා මම හිතන්නේ නැහැ ඊට පස්සේ ඔන්න ආපහු අපිට address class identification එනවා එහෙනම් range එක දන්නවනේ අපිට කියන්න පුළුවන් මේ class මොනවද කියලා නේද 192 කියලා කියන්නේ class C නේද 192 ගෙන් පටන් ගන්නෙ 148 කියලා කියන්නේ class B 126 කියලා කියන්නේ class A 220 කියලා කියන්නේ class C ඒ මුල රේන්ජ් එක බලලා නේද 230 කියලා කියන්නේ class D 177 කියලා කියන්නේ නම් මේ class එක 177 කිව්වම class එක B 119 කිව්වම class එක A 249 කිව්වම class එක E නේ 199 කිව්වම class එක C 117 කිව්වම class එක A නේද 115 කිව්වම ওই විදිහට අපිට කියන්න පුළුවන් 95 33 කියන්නේ අපි දන්නවා 124 පාත ඒවා ඔක්කොම class A නේද 158 class B ওই විදිහට range එක කියනවා හරි ඊට පස්සේ අර කලින් කතාවම තියෙනවා අපිට network and host identification එතකොට මේ පැත්තේ තියෙනවා circle කරන්න කියලා network portion එක network එකට අයිති ටික එතකොට මේක අපි හොයාගන්නේ අපේ මෙන්න මෙතන තියෙන මේ bit 8 තියෙන දශමය range එක අනුව class A ද B ද හොයාගෙන class A නම් bit 8යි class B නම් bit 3යි sorry 8 කොටස් 2යි ඒ විදිහට එහෙනම් class එක අනුව තමයි host එකක් තීරණය වෙන්නේ class A නම් network එක පැත්තට මේ ටික ඉතුරු තුනම host එක පැත්තට හරි හරි අපි අර කලින් අර වගේ ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරමු ඉතින් අපි මෙන්න මේ ප්‍රශ්න ටික කරමු එතකොට default subnet mask එක default subnet mask කියලා කියන්නේ පුරුදු උපජාලාවන් කියන එක ඒ කියන්නේ class එක අනුව IP address එකට ලැබෙන class එක අනුව IP address එකට ලැබෙන උපජාල ආවරණය හරි පුරුදු උපජාලාවනේ නැත්නම් default subnet mask කියලා කියනවා එතකොට ඒක තීරණය වෙන්නේ ක්ලාස් එක අනුව එහෙනම් දැන් මෙතන 177 කියන්නේ මේක ක්ලාස් එක B ඒකින්ද මේකේ කොටස් දෙකක් 255 කොටස් දෙකක්. එතකොට මේ සබ්නෙට් මාස්ක් එකෙන් කරන්නේ නෙට්වර්ක් එකට බිට් කීයක් අසයින් ඔව් නෙට්වර්ක් එකට බිට් කීයක් අසයින් වෙලා තියෙනවද කියලා අපි චෙක් කරගන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ පරිගණකයට අඳුර ගන්න මේ IP ඇඩ්‍රස් එකෙන් බිට් කීයක් නෙට්වර්ක් එක පැත්තට අසයින් වෙලා තියෙනවද කියලා පරිගණකයට අඳුර ගන්න තමයි මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක තියෙන්නේ. හරි මං හිතන්නේ වෙලාව ඇති. එතකොට අපි රේන්ජ් එකත් එක්ක මං කියාගෙන යන්නම් මෙන්න මේ පළවෙනි එකේ ගත්තොත් 191කට තියෙන 191 කියලා කියන්නේ ක්ලාස් B. එතකොට 255 ඒවා දෙකයි බිඳුවයි බිඳුව 255.255.0.0 හරි මෙතන 223 ඉඳලා ක්ලාස් C එතකොට 255 ඒවා තුනයි බිඳුවයි 255.255.255.0 මෙතන 10 ඉඳලා ක්ලාස් A එතකොට 255.0.0.0 255 එකයි බිඳුව තුනයි හරි 126 කියලා කියන්නේ ක්ලාස් A ඒත් එක එහෙනම් 255 එකයි බිඳු 3යි හරි 223 කියලා කියන්නේ ක්ලාස් ආපෝ C එහෙනම් 255 ඒවා 3යි ඩොට් බිඳුව ඊට පස්සේ 192 කියලා කියන්නේ ඒත් ක්ලාස් C එහෙනම් 255 ඒවා 3යි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක 255 සහ 255 සහ බිඳුව හරි
ඊළඟට 77 කියලා කියන්නේ ක්ලාස් A නම් 255 1.3යි 189 කියලා කියන්නේ 189 කියලා කියන්නේ ක්ලාස් B 255 2.0 කියන්නේ 255.255.0.0 එතකොට මේක ලියද්දී අනිවාර්යෙන් ඩොට් එක ලියලා ලියන්න මතක තියාගන්න. හරි. ඊපස්සේ මේකේ තව උදාහරණ කීපයක් තියෙනවා. එතන අපිට කතා කරනවා ඇඩින් කියලා කතාවක් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. හරි. එතකොට මේ ඇඩින් කියන එක ඕන වෙන්නේ අපිට ක්ලාස් එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා. හැබැයි sorry network එක මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. network range එක මොකක්ද කියලා network portion එක network කොටස අපිට ක්ලාස් එක අනුවම අඳුර ගන්න පුළුවන්. හැබැයි කම්පියුටරේට ඒ විදිහට බෑ. හරි. කම්පියුටරේට ඒ විදිහට හිතන්න බෑ. හරි. ඒකින්ද මෙන්න මේ අපිට IP address and කියන ඔපරේෂන් එක යොදලා සබ්නෙට් මාස්ක් එකත් එක්ක එකතු වුණාම තමයි යා තේරුම් ගන්න යාගේ network address එක මොකක්ද කියලා. හරි. අපි බලමු කොහොමද කරන්න කියලා. AND ඔපරේෂන් එක ඔයගොල්ලෝ දන්නවා. AND අපි සාමාන්‍ය ලොජික් වලදී ලොජික් ගේට් වලදී ඉගෙන ගන්න AND එකම තමයි නේද? එක AND එක කිව්වම 1 1 තිබ්බොත් විතරයි එක වෙන්නේ. අනික හැම වෙලාවෙම මෙතන අවුට්පුට් එක බිඳුවයි. 1 1 තිබ්බොත් විතරයි එක වෙන්නේ. එතකොට මේ ඇඩින් කියලා අපි කරන්නේ නෙට්වර්ක් කොටස හරි නෙට්වර්ක් කොටසට අපි සබ්නෙට් මාස්ක් එක එකතු කරන එක කරන්නේ. හරි. මෙතන තියෙනවා අපේ IP address එක. එහෙනම් මේ තියෙන 192යි 100යි 10යි 33 කියන address එක තියෙන්නේ. හරි. 192යි 100යි 10යි 33 කියන address එක IP address එක. එතකොට මේකේ default subnet mask එක අපි දන්නවා මේක 192 ඉඳලා class C. එතකොට 255ක් වෙනවා. ඒ කියන්නේ මේ bit set එකම එකේව 8ක් වෙනවා. මේ bit set එකත් එකේ 8ක් වෙනවා. මෙතනත් 255ක් වෙනවා. මේ bit set එකත් එකේ 8ක් වෙනවා. හරි. මේ පැත්ත බිඳුව අපි දන්නවා. හරි. එතකොට මේ AND operation එක කරනවා මේ IP address එකට සහ subnet mask එකට. එතකොට අපිට හොයාගන්න පරිගණකය ඒ විදිහට තමයි හොයාගන්නේ අපේ network ID එක මොකක්ද. එහෙනම් AND operation එක කරාම ඔයාලන්ට පේනවා AND වෙන්නේ මෙන්න මේ තැන් දෙකේ තියෙන එකකින් එකක් වෙනවා. මේ තැන් දෙකේ තියෙන එකක් වෙනවා. මෙතනනුත් එකක් වෙනවා. මෙතනනුත් එකක් වෙනවා. හරි. මෙන්න මෙතනින් එකක් වෙනවා. හරි. ඊට පස්සේ මෙතනින් එකක් එනවා මෙතනින් එකක් එනවා ඒ විදිහට එනවා මේ බිට් වලින් එකක්වත් එක එන්නේ නැහැ n වෙන්නේ නැහැ ඊඳ අපිට අවසාන ප්‍රතිඵලය විදිහට මේ කොස්ට් පැත්ත බිඳුවයි හරි එහෙනම් 192යි 100යි 10 තමයි අපේ IP address එකේ තියෙන network ID එක. මෙන්න මේකට කියනවා අපි network ID එක කියලා. එතකොට පරිගණකයේ network ID එක හොයාගන්නේ IP address එකට IP address එකත් subnet mask එකටත් AND operation එක පාවිච්චි කරලා තමයි එයා subnet mask එක හොයාගන්නේ. එයා IP මේ network ID එක හොයාගන්න. ඒතකොට අපිට නම් ටග් ගාලා network ID එක අපිට හොයාගන්න පුළුවන්. අපිට ගැටලුවක් නැහැ. හරි. 192යි 100යි 10යි 33 කියලා අපි දන්නවා ඇඩ්‍රස් එක. අපි දන්නවා සබ්නෙට් මාස් එකේ නම් ඒ කියන්නේ සබ්නෙට් මාස් එකේ 255වත් උනායි කියලා. එතකොට මෙන්න මේ ටික විතරයි නෙට්වර්ක් එකට අයිති වෙන්නේ. මෙන්න මේක බිඳුවයි කියලා අපිට ටග් ගාලා දැක්ක ගමන් කිව්ව හැකි. හැබැයි පරිගණකයට එහෙම කියන්න බෑ. ඒකින්ද යා AND ඔපරේෂන් එකක් කරනවා IP address එක සහ default subnet mask එකත් එක්ක. එතකොට තමයි යාට හම්බ වෙන්නේ network ID එක මොකක්ද කියලා එයා දැනගන්න. ඔව් කවින්දු මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ custom subnet mask එකට මම එන්නම්. අපි custom subnet mask එක ඉගෙන ගත්තට පස්සේ හරි ඒකේ කොහොමද එයා network portion එක අඳුරගන්නේ කියන එක. හරි. එතකොට අපිට මෙන්න මේ විදිහට ප්‍රශ්න එන්න පුළුවන් custom subnet mask එකක් එන ප්‍රශ්නයක් ගැන අපි බලමු. එතකොට මේක එන්නේ custom subnet mask එකක් අපිට එන්නේ අපේ subnetting කියන මාතෘකාවකදී. subnetting කියලා කියන්නේ
IP ඇඩ්‍රස් එකක් තවදුරටත් කොටස් වලට වෙන් කර ගන්නවා නම් මේ කියන්නේ තවදුරටත් උපජාල වලට වෙන් කර ගන්නවා නම් සබ්නෙටින් කියලා කියන උපජාල කියලා තමයි අපි අඳුරන්නේ. එතකොට තියෙන IP ඇඩ්‍රස් එකක් උපජාල වලට වෙන් කර ගන්නවා නම් ඒ වෙන් කර ගන්න කතාවට තමයි අපි කියන්නේ සබ්නෙටින් කියලා. එතකොට එහෙම වෙන් කර ගන්න වෙන්නේ අපේ හොස්ට් එක පැත්තෙන් බිට් අරගෙන තමයි අපිට වෙන් කර ගන්න වෙන්නේ. හරි. හොස්ට් එක පැත්තෙන් බිට් අරගෙන තමයි වෙන් කරගන්න වෙන්නේ. හරි. එතකොට ඕකට සබ්නෙට් කරන්න අපිට පොඩි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමය මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. ලේසියෙන් ඕනම එකකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න. අපිට නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා 192.10.10.10 බිංදුව විදියට. හරි. ඊට පස්සේ අපිට එයාලට ඕන කියනවා පාවිච්චි කරන්න පුළුවන් සබ්නෙට්ස් 14ක් ඕන කියනවා. එතකොට එක number of usable host ඒ කියන්නේ එක සබ්නෙට් එකක host 14ක් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා කියනවා. හරි. සබ්නෙට් 14ක් ඕනේ කියන. ඒ කියන්නේ අපිට මේ දෙන IP ඇඩ්‍රස් එක නැත්නම් මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක කොටස් 14කට වෙන් කර ගන්න ඕනි කියලා කියනවා. තව කුඩා කොටස් 14කට වෙන් කර ගන්න ඕනි කියලා කියනවා. සහ ඒ එක කොටසකට පරිගණක 14ක් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා කියනවා. හරි. මේ උත්තර ටික ප්‍රශ්න ටික කොහොම තියෙද්දි මම මෙන්න මේ ඩයග්‍රෑම් එකට යන්න. මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපිට මෙන්න මේ විදිහේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි උපක්‍රමය තමයි මේක. අපි දන්නවා එහෙනම් අපේ 192.10.10 බිංදුව කියන IP ඇඩ්‍රස් එක දුන්නොත් ඕක ක්ලාස් C IP ඇඩ්‍රස් එකක් නේ. එතකොට සබ්නෙට් කරන්න නම් සබ්නෙට් හදන්න නම් අපිට බිට් ගන්න වෙන්නේ අපේ හොස්ට් එක පැත්තේ. ඒ කියන්නේ මේ අවසාන බිටු වටෙන් තමයි අපිට බිට් ගන්න වෙන්නේ. හරි. ඒකින්ද අපි අවසාන බිට්ට මේ විදියට ඉස්සෙල්ලාම විහිදුවලා ලියාගෙන තියෙනවා. හරි. විහිදුවලා ලියාගෙන තියෙනවා. මම මේ පොයින්ටර් එක ගෙනියන ලයින් එක බලන්න. හරි. බිට්ටට මේ විදියට විහිදුවලා ලියාගෙන තියෙනවා. හරි. එතකොට අපි දන්නවා බිට් එකක් කියන්නේ එක හෝ බිංදුවනේ. එක්කෝ එක නැත්නම් බිංදුව. හරි. ඊට කලින් අපි මේක බලමු බයිනරි වැලියුස් ටික. බයිනරි වැලියුස් දන්නවා. ඒ කියන්නේ අපි දන්නවා ස්ථානීය කියන්නේ මේ බිට් අතර තියෙන ස්ථානීය කියන්නේ දන්නවා. එහෙනම් දකුණු අත පැත්තේ ලියලා තිබ්බොත් මෙතන ස්ථානීයගේ 1යි, මෙතන 2යි, මෙතන 4යි, මෙතන 8යි, මෙතන 16යි, මෙතන 32යි, මෙතන 64යි, මෙතන 128යි. හරි. ඒක ගැන අපි දන්නවා. හරි. එතකොට මේ එක බිට් එකක්